ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සුපුරුදු පරිදි එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ් කරවින්ද වැඩසටහනත් සමග. ඉතින් මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම් මාතෘකා බොහෝමයක් කරලියට පැමිණලා තියෙන. ඉතින් ඒ පිළිබඳව අපි අද වැඩසටහනින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපි කැඳවා ගත්තා ශ්‍රී ලංකාව බී කළ විශිෂ්ට තුන්නිරියව් ක්‍රීඩකෙක් ජයන් මුබාරක්. ජයන් ආයිබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා ජයන්. අයිබෝන් දනුෂ්ක අයිබෝන් සියලු දෙනාටම. ජයන් දැන් මේ දවස්වල උණුසුම්ම මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන්. දැන් ඊයේ දවසේදී නිල වශයෙන් නිවේදනය කරා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ක්‍රීඩකයින් 38 දෙනෙක් ඔවුන් ටුවර් කොන්ට්‍රැක්ට් එක නැත්තම් මේ සංචාර කොන්ත්‍රාත් අත්සන් කරන්න සූදානම් නැහැ කියලා. මේක ඉතාම බරපතල කාරණාවක්. එංගලන්ත සංචාරය කට උඩ තියාගෙන මොකද හිතෙන්නේ මේ තත්ත්වය ගැන? ඇත්තටම දනුෂ්ක මම මේ පාර කොන්ට්‍රැක්ට් එක දැකලා නැහැ, කියවලා නැහැ. මම දන්නේ නැහැ මොන වගේ කොන්ට්‍රැක්ට් එකද තියෙන්නේ. අපිට හම්බෙච්ච කොන්ට්‍රැක්ට් මේ අතර මොන වගේ වෙනස්කම් තියෙනවද කියලා. මට අන්තිමට කොන්ට්‍රැක්ට් එක හම්බෙලා දැන් අවුරුදු 5ක් 6ක් විතර වෙනවා. හැබැයි මට ආරංචි විදියට මේ ප්ලේයර්ස් ලගේ ඉල්ලීම තියෙන්නේ මේක විනිවිද භාවයක් ඇතිව ඒ කොන්ට්‍රැක්ටුවේ ඒ වර්ගීකරණය කරලා තියෙන්නේ කොහොමද කියන එක තමයි ක්‍රීඩකයෝ අහන්නේ. ඒ වර්ගීකරණය කොහොමද කරලා තියෙන්නේ? ඒ වගේම ඒ තමන්ගේ මම හිතන්නේ එක එක කැටගරිස් වලට පොයින්ට් සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒක එක කැටගරීස් වල තමන්ට හම්බෙච්ච පොයින්ට්ස් ගන්න කීයද කියලා ප්ලේයර්ස්ලා අහනවා. එතකොට ඒගොල්ලන්ට ඊළඟ කොන්ට්‍රැක්ට් ඊළඟ අවුරුද්ද කොන්ට්‍රැක්ට් එකට ඒගොල්ලන්ගේ ඒ ඒරියාස් හදා ගන්න ඕන නම් ඒ හදා ගන්න ඕන ඒරියාස් මොනවද කියන එක ඒක අර පැහැදිලි වෙන විදිහට තමයි ඒගොල්ලන් කොන්ට්‍රැක්ට් එක ඉල්ලන්නේ. තව දෙක තුනක් පොයින්ට් තිබ්බම මේව හරියට දන්නේ නැහැ. හැබැයි සමස්තයක් හැටියට ගත්තොත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ මෙතන නෙමෙයි, මෙතන අපි කතා කරන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ප්ලේයර්ලගේ කොන්ට්‍රැක්ට් ඉවර වෙලා දැන් ගොඩාක් කල. මෙතන ගිය අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් කොන්ට්‍රැක්ට් ඉවර වුණේ. ඊට පස්සේ එක්ස්ටෙන්ෂන් එකක් දුන්නා මම හිතන්නේ ජනවාරි හරි පෙබරවාරි වෙනකන්. මෙච්චර කල් තියෙද්දි මේවා දැන් අවුරුද්දක් මාස 8ක් විතර අපි මේක ප්‍රශ්නේ විසඳන්න නැතුව දැන් මේ කට ළඟ තියාගෙන ටුවර් දෙකක් කට ළඟ තියාගෙන බංග්ලාදේශ් ටුවර් එක කට ළඟ තියාගෙන ඉංග්ලන්ඩ් ටුවර් එක කට ළඟ තියාගෙන කොන්ට්‍රැක්ට් ගැන කතා කරනවා. ඒතර අපි මේ වෙලාවේ කොන්ට්‍රැක්ට් නෙමෙයි අපි දැන් කතා කරන්නේ ක්‍රිකට් ගැන. අපි යන් ටීම් එකක් ගෙනහිල්ලා ඒගොල්ලන් වෙන ෆිට්නස් පැත්තට ගොඩක් යොමු කරලා ෆීල්ඩින් වලට ලොකු ෆෝකස් එකක් දීලා වර්ල්ඩ් කප් එකට අපි ලෑස්ති වෙනවා නම් අපිට කොන්ට්‍රැක්ට් ගැන කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සමග සමුඛ සාකච්ඡාවක යෙදෙන්නට අවස්ථාව ලැබුණා ජයන්. එයිදී ඔව් කියන්නේ මේ ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම මේ විනිවිදභාවය කියන ප්‍රශ්නය නැත්තම් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඒ එක් එක් ක්‍රීඩකයන්ට ලකුණු දුන්න ක්‍රමය නැත්තම් ලකුණු ප්‍රමාණයන් පිළිබඳව නිවැරදිව දක්වන්න කියලා. දැන් මාස ගාණක් කල් දීලා තියෙනවා මේ ක්‍රිකට් බලධාරීන්ගේ පැත්තෙන්. ඔවුන් තමයි මේකට උත්තර දෙන්න ඕන කියලා ඔවුන්ගේ පැත්තෙන් කියවෙන්නේ. ජයන් හිතන්නේ මේක ඉක්මනින්ම විසඳ ගන්න ඕනේ නේද? මේ ලකුණු ටික තියෙනවා නම් දීලා දාලා මේක ක්‍රිකට් ගහන්න සුදුසු මානසිකත්වයක් ක්‍රීඩකයන්ට හදන එක සාධාරණයි නේද මේ කාරණාව? අනිවාර්යයෙන්. මොකද අපි හැමතිස්සම කියන්නේ මේගොල්ලන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා. මේගොල්ලන් ක්‍රිකට් ගහන්නේ වෘත්තියක් හැටියට. ඒකට අපි ක්‍රිකට් ක්‍රීඩකෙක් මේක වෘත්තියක් හැටියට කරනවා නම් එහෙනම් ඕනම වෘත්තියක අපිට ඒකට ගෙවීමක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක වෘත්තියක් වෙන්නේ නැහැ. එහෙනම් වෘත්තියක් කියලා එහෙනම් හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම ඒගොල්ලන්ට වෙන ජොබ් එකක් තියෙන්න ඕනේ. ඉස්සර එහෙම තිබ්බා. බැංකුවල වැඩ කරා, මාත් එකේ කම්පනීස් වල වැඩ කරා. හැබැයි ඒක ෆුල් ටයිම් ජොබ් එකක් නෙමෙයි. ඒක පොඩි සපෝට් එකක් දෙන්න කරන ජොබ් එකක්. එතකොට අපේ ප්ලේයර්ස් ලගෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකේ තියෙන ෆිට්නස් ස්ටෑන්ඩඩ්ස්, ෆීල්ඩින් ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරන්න නම් එහෙනම් අපි ඒගොල්ලන්ට ඒ රෙස්පෙක්ට් එක ගරු කිරීමයි ඇට්ලීස්ට් කලකලා කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ උතන අර රට වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා අර රට සහ මුදල් අතර ප්‍රශ්නේ හැමතිස්සෙම ඉදිරියට ගේනවා. මේ ප්ලේයර්ස්ලා ගහන්නේ මේ සල්ලි වෙනුවෙන් ගහන්නේ කියලා. රට වෙනුවෙන් නෙමෙයි ගහන්නේ සල්ලි වෙනුවෙන්.
මම හිතන්නේ නැහැ ඒ ආගියුමන්ට් එක මෙතනට ගේන එක ෆෙයා කියලා. මොකද කවුරු හරි තමන්ගේ ජීවිතෙන් අවුරුදු 10ක් 15ක් ක්‍රිකට් ක්‍රීඩාව රට වෙනුවෙන් කරන් පස්සේ ඊට පස්සේ ඉතුරු අවුරුදු 20ක් 30ක් 40ක් ඒ මිනිස්සයා ජීවත් වෙන්න ඕන. එතකොට ලංකාවට ගහලා හෝ නොගහ හෝ දැන් ශ්‍රී ලංකා ගහන මෙතන 24ක් හෝ 38ක් මෙතන නම් තියෙනවා. ඒ නොගහන යටින් ඉන්න ප්ලේයර්ලා 100ක් 150ක් 200ක් විතර අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ප්ලේයර්ලා 20ක් 30කින් මේ සමන්විත ක්‍රීඩා කොටසක් නෙමෙයි. ලොකු පවුලක්. ඔබ කිව්වා වගේම දැන් ගොඩක් දෙනෙක් කියන කාරණාවක් තමයි මේ ක්‍රීඩකයන්ට සල්ලි නැතුව ක්‍රීඩා කරන්න බැරිද? ඔවුන් මේ රට වෙනුවෙන් නෙමෙයිද සෙල්ලම් කරන්න කියලා. ඒ අතර වාරේ තමයි ඔවුන් කියන්නේ මේ ඊයේ නිවේදනයක් නිකුත් කරලා මේ අපි සූදානම් නොමිලේ ක්‍රීඩා කරන්න. නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා. ජාන් මොකද හිතන්නේ ගැන? ඒක හොඳ කියමනක්. මම හිතන්නේ ප්ලේයර්ස්ලා ප්‍රශ්නේ තියෙන හින්දා මම හිතන්නේ ඒ වගේ මේ ස්ටේට්මන්ට් එකක් දීලා තියෙන එක ගොඩක් හොඳයි. ඒගොල්ලෝ කියලා තියෙනවා අපි මේ සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි මෙතන අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ප්‍රොසෙස් එකේ විනිවිදභාවයක් ගැන. ඒක ගොඩක් හොඳයි. සල්ලි හම්බ කරන ගමන් ඇත්තට අපි මැදට ශ්‍රී ලංකා ටී-ෂර්ට් එක ගන්න ගියාම අපි සල්ලි ගැන කවුරුත් හිතන්නේ නැහැ. අපි ගහන්නේ රට වෙනුවෙන්. 100ක් දීලා කැපෙලා ගහන්නේ රට වෙනුවෙන්. ඉතින් ඒක සල්ලි ප්‍රශ්නාව හැමදෙස්සම ප්‍රේක්ෂකයන්ට හිතෙනවා විශේෂයෙන් මැච් පරදිද්දී ෆිට්නස් ටෙස්ට් ෆේල් වෙද්දී හැමතිස්සෙම හිතෙනවා මේ කට්ටිය මහන්සි වෙනවා මදි කියලා. රට වෙනුවෙන් කැපෙනවා මදි කියලා. මැච් දිනද්දී කිසි ප්‍රශ්නයක් නැහැ. කෝච්ට ප්ලේයර්ස්ලට සල්ලි දෙගුණ ගෙව්වත් වාහන පර්මිට් හම්බුණත් මොනවා වුණත් ප්‍රශ්න නැහැ. මැච් දිනනවා. මැච් පරදිනකොට තමයි ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. හැබැයි මම තව එක දෙයක් එක්කම කරන්න කැමති ධනුෂ්කයකට මේ පළවෙනි සැරේට කාලයකට පස්සේ මම දැකලා තියෙන්නේ ප්ලේයර්ලා ටික ඔක්කොම එක්කම වෙලා තියෙනවා. මීට කලින්වත් අපිට කොන්ත්‍රැක්ට් ප්‍රශ්න මතුවලා තියෙනවා. මම හිතන්නේ මේ පළවෙනි වතාවට තමයි ක්‍රීඩකින් 38 දෙනෙකු මේ වගේ ප්‍රකාශයක් කරන්නේ ලංකාවේ. ඒකට මූලික හේතුවක් තියෙනවා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ප්ලේයර්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් එක. අනිත් සෑම රටකම තියෙනවා ක්‍රිකටර්ස්ලා නියෝජනය කරන සංගමයක්. ඒ සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් පිළිගන්නේ නැහැ ප්ලේයර්ස්ලා වෙනුවෙන් කතා කරන්න. ඒකට ඇත්තට වෙන්නේ ප්ලේයර්ස්ලා වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. මොකද ක්‍රිකට් ප්ලේයර්ස්ලා කියන්නේ කොන්ත්‍රාක්ට් වැඩි දන්නේ නැති නීතිමය පැත්තෙන් ලීගල් ටර්ම්ස් වැඩි දන්නේ නැති. ඉතින් ඒගොල්ලෝ අපි දන්නේ ක්‍රිකට් ගහන්න. ඒකට ඒකට අපි අපේ ඒ වැඩ කටයුතු කරන්න සමහරලාට ප්ලේයර්ස් ඇසෝසියේෂන් එකක් අපි නියෝජනය කරනවා. ඉතින් අර ප්ලේයර්ස්ලා වෙනුවෙන් බෝඩ් එකත් එක්ක කතා කරන්න බැරි ප්‍රශ්නයක් මේ ලොකු කාලයකට තිබ්බා. ක්‍රිකට් බෝඩ් එකෙන් ප්ලේයර්ස් ඇසෝසියේෂන් එක රෙකග්නයිස් කරේ නැහැ. තාම අදටත් රෙකග්නයිස් කරන්නේ නැහැ. මම හිතන්නේ ලංකාවේ විතරයි එහෙම ප්ලේයර්ස් ඇසෝසියේෂන් එකක් රෙකග්නයිස් කරන්නේ නැති රටක් තියෙන්නේ. ඒ තත්ත්වයක් උඩදී ප්ලේයර්ස්ලා ටික එක්කහුව වෙලා මේ වගේ මම හිතන්නේ ප්ලේයර්ස්ලා ටික මේක එක පොසිටිව් එකක් තියෙන්නේ. ඒක ධනාත්මක පැත්තට මට ගන්න පුළුවන් ලොකුම දේ ප්ලේයර්ස්ලා 38 දෙනෙක් එක්කහුව වෙලා. මම මේක කාලයකට දැකලා නැහැ. මේක බෝඩ් එක හරි සිලෙක්ටර්ස්ලා හරි කවුරු හරි හිතලා එහෙම අපි මේ කට්ටිය එක්කහුව කරගන්න බැරි ප්‍රශ්නේ තිබ්බේ. කට්ටිය තනි තනියෙන් ගහනවා මහන්සි වෙන්නේ නැහැ. දැන් කට්ටිය මේ 38 දෙනෙක් එක්කහුව වෙලා තියෙනවා. ඉතින් එතනින් අපිට පොඩි අත්විවරමක් ගහලා ඔක මම හිතන්නේ ඒක සමහර විට උත්තේජකයක් වෙන්න පුළුවන් ඉංග්‍රීසි සීරීස් එක හොඳට කරන්න. ප්‍රශ්නේ තියලා හරි එංගලන්තයට යන්න තීරණය කරලා තියෙනවා කියන කාරණාව තමයි අපිට ආරංචි එන්නේ. ඉතාමත්ම සුබවාදී දෙයක් ඒ. ජයන් මොකද හිතන්නේ මේ දැන් අපි මේ ක්‍රීඩක කොන්ත්‍රාත් ගැන කතා කරද්දී ප්‍රධාන කොන්ත්‍රාත්තුවේ නැති ක්‍රීඩකයෝ පිළිබඳව පෞගිය කාලේ ලොකුවට කතා බවට ලක් වුණා. විශේෂයෙන්ම බානුක රාජපක්ෂ වගේ ක්‍රීඩකයෙක් මාත් එක්ක සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රධාන විදියට චෝදනා එල්ල කළා මේ ක්‍රිකට් බලධාරීන්ට විශේෂයෙන්. ඔව් මේ ප්‍රධාන චෝදනා ගණනාවක් එල්ල කළා. බානුක වගේ දක්ෂ ක්‍රීඩකයෙක් ඔහුට ෆිට්නස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳාගත යුතුයි අපි කියන්නේ. නමුත් ඒ වගේ ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා ක්‍රිකට් කොන්ත්‍රාත්තුවක් ලැබෙන්න තරම් නුසුදුසුයිද ඔබ හිතන්නේ? ඕක තමයි තියෙන අනිත් ඒක performance based contract යනවා නම් එහෙනම් performances මොන performances ද consider කරන්නේ? ටෙස්ට් ක්‍රිකට්ද, වන් ඩේ ක්‍රිකට්ද, T20 ක්‍රිකට්ද නැත්නම් ඩොමෙස්ටික් performances උත් consider කරනවද? ගිය අවුරුද්දේ performance විතරද නැත්නම් 2019 performances ගන්නවද?
2021 performances ගන්නවද? ඒ වගේම තමයි ප්‍රශ්න ජයන් තමයි පොඩි කාරණාවක් එකතු කරන්න ඕනේ බානුක විතරක් නෙමෙයි. අපි කතා බහ කළා රොෂෙන් සිල්වා ගැන. රොෂෙන් සිල්වටත් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක් ලැබිලා නැහැ. මේක බරපතල කාරණාවක්. නුවන් ප්‍රදීප්ටත් මම හිතන්නේ කොන්ත්‍රාක්තුවක් නැහැ. අවිෂ්ක ප්‍රනාන්දුට අවිෂ්ක ප්‍රනාන්දු. එතකොට මං බානුකගේ උදාහරණය ගෙනපු නිසා ධනුෂ්ක බානුක කියන්නේ මම හිතන විදිහට ලංකාවේ දක්ෂ ක්‍රීඩකයෙක්. කියන්නේ ටැලන්ට් අතින් ගත්තොත් උඩින්ම ඉන්නවා. එතකොට ඒ වගේ අපි දන්නවා අවුරුදු 18 දී වුණත් දන්නවා ඔක බානුක කියන්නේ ස්පෙෂල් ටැලන්ට් එකක් කියලා. ඒකට ඒ වගේ ස්පෙෂල් ටැලන්ට් එකක් තියෙන ක්‍රීඩකයෙක් අපිට අවුරුදු 29ක් වෙනකන් යාව අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ජාත්‍යන්තර තලයකට ගේන්න බැරිුනේ ඇයි? ඒකට මම දන්නවා ප්ලේයර්ගේ පැත්තෙන් උත් වගකීමක් තියෙන්න ඕනේ. අපි ප්ලේයර්ගේ පැත්තෙන් තමන්ගේ ෆිට්නස් එකයි ෆිසිකල් එකයි බලාගෙන මම ප්ලේයර්ගේ පැත්තෙන් නෙමෙයි කතා කරන්නේ. මම බලන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගත්තොත් අපේ සිස්ටම් එකක් තියෙන්න ඕනේ අවුරුදු 18 ටැලන්ටඩ් ප්ලේයර් කෙනෙක් අවුරුදු 29ක් නෙමෙයි 25ක් 26ක් වෙද්දිවත් එයාව ජාත්‍යන්තර තලයට සූදානම් කරන්න. ඒක තාක්ෂණයේ පැත්තෙන් හෝ මානසික පැත්තෙන් නැත්තම් බානුක පැත්තෙන් වගේ ෆිසිකල් පැත්තෙන්. ඒතර ප්ලේයර්ගේ වගකීමකුත් තියෙනවා. එතකොට ඒක ප්ලේයර්ත් එක්ක කතා කරලා සුහදව යන්න ඕන ගමන. මේ මාධ්‍යට ගිහිල්ලා මෙයාගේ ෆිට්නස් අඩුයි මෙයා චොක්ලට් කනවා ඒක ඒවා පැත්තට ප්ලේයර් කෝච් අතර තියෙන රිලේෂන්ෂිප් එකක්. මේ අපේ මේ ගෙදර කට්ටියත් එක්ක කතා කරන දේවල් අපි කවදාවත් එළිය කියන්නේ නැහැ. එතකොට ඒ රිලේෂන්ෂිප් එක සමාජගත කරාම ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ප්ලේයර් හරි කෝච්ුයි කැප්ටන් අතර තියෙන්න ඕනේ ට්‍රස්ට් එකක්. පොඩි කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. අපි මේක පවුලක් හැටියට යන්නේ මෙතනින් දේවල් එළියට යන්නේ නැහැ කියන විශ්වාසයක් හදලා තමයි ප්ලේයර් කෙනෙක් වයි ටීම් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් මට එහෙම දැන් ප්ලේයර්ලා කතා කරන ගොඩක් ප්ලේයර්ස්ලට මේ විශ්වාසය කැඩිලා තියෙනවා. බානුකත් මතු කරා මගේ සාකච්ඡාවේදී විශේෂයෙන්ම සමහර ක්‍රීඩකයින්ට මේ කියන්නේ ෆේවරේෂන් කරනවා නැත්තම් වෙනත් විදියට සලකනවා වගේ අදහසක් ඔව් ඒදී මතු කරනවා. මේ තත්ත්වය භයානකයි නේද ජයන්? ඔව් ඒක භයානකයි. හැබැයි දැන් මම අනිත් පැත්තට බානුක පැත්තෙන් කියන්නේ අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. අපි ක්‍රිකට් ගහද්දී වුණත් අපිට unfair decisions හම්බ වෙනවා අම්පයර් කෙනෙක්ගෙන්. අවුට් නැති ඒවා දෙනවා. ඒතකොට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට අපි හැමතිස්සෙම unfair දේවල් වලට unprepared දේවල් වලට අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒතකොට බානුකට කරන්න පුළුවන් එයාට 100%ක් දෙන්න. මාව ටීම් එකට සිලෙක්ට් කරේ නැහැ කියලා ආයෙ හින්දා මම මහන්සි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි බානුකගේ ඇටිටියුඩ් එක වියුත්තේ. මාව ටීම් එකට සිලෙක්ට් කරේ නැති වුණත් සිලෙක්ට් කරත් මම 100% දීලා මම මහන්සි වෙනවා. ඒක මම බානුකගේ පැත්තෙන් ඒක ඉතින් ලේසි නෑ ඒක ප්ලේ මැනේජ්මන්ට් එක තියෙන්නේ. ඒ වගේ සිටුේෂන්ස් ඇති වෙන එක හොඳ නැහැ. මොකද අනිත් ප්ලේයර්ස්ලත් එතකොට පොඩ්ඩක් කනස්සල්ලට පත් වෙනවා මෙයා මෙච්චර කළත් මෙයාව ටීම් එකට දැම්මේ නැහැ. මෙයා මේ මුකුත්ම නොකර මෙයාව ටීම් එකට දැම්මා කියන එක. ඉතින් ඔය ප්‍රශ්න විසඳ ගන්න හරි ලේසි. ඒත් එක්ක අපි කතා කරමු. දෙමුත් කරුණාරත්න බංග්ලාදේශ සීරීස් එකෙන් අයින් කරද්දි නායකත්වයෙන් අයින් කරද්දි කෝල් එකක් දීලා දෙමුත් කතා කරලා පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරා නම් ඔය සමහර ප්‍රශ්න උත්තර දුරදිග ඇදලා යන්නේ නැහැ. සමහර දේවල් කතා කරාම මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියන තැන තමයි ඔබ ඉන්නේ. අනිවාර්යෙන් සංවේදනය පිළිබඳ ගැටලුවක්. මොකද අපිට පුළුවන් වෙන්න ඕනේ අපි ගන්න තීරණය ඕනෙක් කෙනෙක්ට ඒකට අපිට පැහැදිලි කරලා දෙන්න. අපිට ඒක පැහැදිලි කරලා දෙන්න බැහැ කියන්නේ එහෙනම් අනිවාර්යෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපේ මතය වැරදි වෙන්න පුළුවන්. අපි හිතනවා නම් මම හිතනවා නම් බානුක රාජපක්ෂ වෙනුවට තව ප්ලේයර් කෙනෙක් එතනට සුදුසුයි කියලා. ඒක මගේ මතය වෙන්න පුළුවන්. හැබැයි මට පුළුවන් වෙන්න ඕන මට ඒක පාට පැහැදිලි කරලා දෙන්න. ඒක ඒතර මම කියනවා නැහැ බානුක ඔයාගේ ටැලන්ට් එක තියෙනවා. හැබැයි මට මම බලන විදිහට මේ ඒරියාස් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඒ හින්දා මේ සීරීස් දෙක ඔයත් එක ඉම්ප්‍රූව් කරගෙන එන්න කියලා කියනවා. එතකොට බානුක මාත් එක්ක agree වෙන්න පුළුවන් disagree වෙන්න පුළුවන්. හැබැයි at least එයා දන්නවා මගේ මතය කොහෙද කියලා. මම කොතනින්ද එන්නේ කියන එක මම පැහැදිලි කරලා බානුකට explain කරලා දීලා තියෙනවා. ඒක බානුකට විතරක් නෙමෙයි මම ඒක උදාහරණයක් හැටියට ගත්තේ. මම හිතන්නේ හැම ක්‍රීඩකයෙක්ට අපි මේ විදිහට සලකන්න ඕනේ. ජයන් දැන් අපි කතා බහ කරමින් හිටියේ බානුක ගැන. මේ බානුක දැන් ඔහුට අභියෝගයක් එල්ල කරලා තියෙනවා. ක්‍රීඩා ක්‍රිකට් බලධාරීන්ගේ පැත්තෙන් නැත්තම්
ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් ඔහුට වෙන්න ඕනේ දෙයක් ගැන දැන් ඔහු ඒ සඳහා සූදානම් වෙන ආකාරයක් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඔහු පුහුණු වීම වෙනවා. ඒ අභියෝගයට අභියෝගයක් ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඔව් ඔය අභියෝගය බානුකට අවුරුදු 4කට කලින් දුන්නා නම් මේක අපි මෙතන කතා කරන්නේ නැහැ. උතර මම හිතන විදිහට ප්‍රශ්න තියෙන දරුෂ්ක අපේ ක්‍රිකට් වල ලොකු කන්ටිනියුටි එකක් නැහැ. يعني කෝච්ලා නිතර මාරු වෙනවා. ඒතර ට්‍රේනර් කෙනෙක් ආවත් එයා ප්ලේයර් කෙනෙක් අවුරුද්දක් වැඩ කරා. ඒතකොට කෝච් ආවත් කෝච් කෙනෙක්ට කවදාවත් ප්ලේයර් කෙනෙක්ට ගිහිල්ලා කියන්න බෑ මේ ඔයා මාස 6කින් හරි අවුරුද්දකින් ඔයගේ මේක ඔය ෆිට්නස් එකයි පේස් එකට බැට් කරන්න විදියයි ඉම්ප්‍රූව් කරගෙන එන්න කියලා. මොකද කෝච් දන්නෙත් නැහැ අවුරුද්දකින් එතන ඉඳීද නැද්ද කියලා. කෝච් ගහන්නේ ටුවර් බයි ටුවර්. එතකොට කෝච් බලන්නේ මේ ටුවර් එකට මං හරියන කට්ටියක් මං හදා ගන්නවා. ඊට පස්සේ ඊළඟ ටුවර් එකට හරියන කට්ටියක් හදා ගන්නවා. ඉතින් මං හිතන්නේ ප්ලේයර් ලගේවත් කෝචර්ස් ලගේ අපි හිටපු කෝචර්ස් ලගේ දීර්ඝ කාලීන ප්ලෑන් එකක් තිබෙන්නේ නැහැ. නැත්නම් මං හිතන්නේ බානුකගේ ප්‍රශ්න අවුරුදු 4කට කලින් දනුත් කිව්වාගේ යාට චැලෙන්ජ් එක දුන්නා නම් සමහර විට යාව දැන් මහන්සි වෙන විදිහට අවුරුදු 4කට 5කට කරේ මහලින් මහන්සි වෙයි. ඒකට හොඳ උදාහරණයක් තමයි දනුෂ්ක මේ දැන් නිව්සීලන්ඩ් කණ්ඩායමේ ආරම්භක පිටිකරු ඩෙවොන් කොන්වේ. ඔහු දකුණු අප්‍රිකාවේ සෑහෙන කල් ක්‍රීඩා කරා. එක වෙලාවක දකුණු අප්‍රිකාවේ රේ වයිට් ක්‍රිකට් බෝඩ් එකේ චෑර්මන් කියලා තිබ්බා. මෙයා දක්ෂ ක්‍රීඩකෙක්. මෙයා මාස 6ක් ඇතුළත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න කියලා. හැබැයි උට අවස්ථාවක් හම්බුනේ නැහැ. සිස්ටම් එක ඇතුලේ යාගේ පර්ෆෝමන්ස් එකක් තිබ්බේ නැහැ. හැබැයි ටැලන්ටඩ් ප්ලේයර් සිස්ටම් එකෙන් යාව එළියට ගන්න බැරි වුණා. යා රට දාලා ගියා. අවුරුදු 29 දී ඩෙබියු කරා 200ක් ඇහුවා ඔන් ඩෙබියු. ඒකට ඒක ඒ වගේ සිටුේෂන්ස් මතුවෙන්න පුළුවන්. ඒකට අපි බලන්න ඕනේ සිස්ටම් එකක් හදාගන්න ටැලන්ටඩ් ප්ලේයර්ව අවුරුදු 4ක් 5ක් ඇතුළත ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකට ගේන්න සිස්ටම් එකක් හදාගන්න ඕනේ. මම දැක්කා ටොම් මෝඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා කියලා තිබුණා මේ නවසීලන්තයට මයිකල් හසි නැවත හමු වෙලා තිබෙනවා කියලා මේ ඒ වගේ ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ කියන්නේ වයස අවුරුදු 29 දී හැබැයි ලංකාවේ තත්ත්වය දැන් නම් වෙනස් නේද? අවුරුදු 29 දී ටෙස්ට් ගන්න දෙයිද? දැන් ඒ වෙනම ප්‍රශ්නයක්. ඒක ලංකාවේ මතයක් තියෙනවා අවුරුදු 28 පෙන්නම් පස්සේ වයසයි කියලා. ඒකට ඒ හින්දා තමයි අපි තරුණ ක්‍රීඩකයන් ආදේශ කරන්නේ 22 23. හැබැයි 22 23 දී අපේ ඩොමෙස්ටික් ක්‍රිකට් එකත් එක්ක 22 23 දී ප්ලේයර්ලා ලෑස්ති නැහැ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ගහන්න. ඒකට ලෑස්ති වෙද්දී 26යි 27යි. ඒ වෙනකොට කියනවා වයස වැඩි කියලා. හැබැයි ඇත්තට ක්‍රිකටර්ස් ලගේ ඩෙවලොප්මන්ට් එක විවිධාකාරයි. කවදාක්වත් ඔක්කොම ඒකාකාරී ඉම්ප්‍රූව්මන්ට් එකක් පෙන්වන්නේ නැහැ. සමහර කට්ටිය අවුරුදු 28 30 34 මචුර් වෙනවා. මයිකල් හසි, ඇලෙක්ස් ස්ටුවර්ට්, ක්‍රිස් ගේල් ඒගොල්ලෝගේ මැචුරිටි එක ගොඩක් රංගන හේරත් අපේම උදාහරණයක්. එතකොට ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒතකොට සිස්ටම් එකේ අපි හැමතිස්සෙම බැලන්ස් එකක් තියාගන්න ඕනේ. performance based talent. අවුරුදු 30 ප්ලේයර් වුණත් ඔහු ෆිට්නස් ටෙස්ට් පාස් වෙලා perform කරනවා නම් කිසිම හේතුවක් නැහැ. ක්‍රිස් ගේල් අවුරුදු 41 තාම T20 ක්‍රිකට් ගහනවා. ඒතකොට මම හිතන්නේ දැන් මේ තාක්ෂණයත් එක්ක players like fitness levels වැඩි වෙලා අවුරුදු 40ක් වෙනකන් ක්‍රිකට් ක්‍රීඩා කරන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රිකටයි බෝඩ් එකයි කෝච් එකයි එකට වැඩ කරනවා නම්. ලන්ත සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වෙනිදා පිටත් යාමෙන් නියමිතයි කියලා තමයි තොරතුරු තිබෙන්නේ. ඒ කාරණාව ඒ විදිහට විසඳේවි කියලා සුබවාදීව අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ අතරවාරයේ මේ එංගලන්තයට යන සංචිතය නම් කරලා තියෙනවා. මේ වෙනකොට සංචිතය නම් කරලා තියෙන නිල වශයෙන් කියලා නෑ. නමුත් අපිට ආරංචි වෙන විදිහට ක්‍රීඩකයෝ 24 දෙනෙක් මෙම තරඟ සංචාරයට සහභාගී වෙන්න නියමිතව තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා තමයි නායකත්වයේ දරන්නේ සුපුරුදු පරිදි. ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, වගේම පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ඩි සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඒ වගේම තමයි දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉසුරු උදාන, චරිත් අසලංක, ඒ වගේම තමයි වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකෑන්, අකිල ධනංජය,
නුවන් ප්‍රදීප්ව කැඳවලා තියෙනවා. ඒ වගේම තමයි දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ෆර්නෑන්ඩු සහ ඉෂාන් ජයරත්න යන ක්‍රීඩකයෝ තමයි මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා කියලා සංචිතගත වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. මේ කණ්ඩායමේ අලුත් මූණු කීපයකුත් ඉන්නවා මේ අලුත් එංගලන්ත සංචාරයට සහභාගී වෙන. මොකද හිතෙන්නේ සමස්තයක් විදිහට සංචිතය ගැන ජයන්ට? මට ආයි අර කලින් බඩේ සංචිතයේ කියපු ප්‍රශ්නේ තමයි ආයි ඉන්නේ ලෙෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් නැහැ කියන එක. ප්‍රවීන් ජයවික්‍රම ගෙනල්ලා තිබුණා 28 දෙනාට. නමුත් 28 දෙනාට ගෙනල්ලා තිබුණා. නමුත් 24 නැහැ. ප්‍රවීන් ජයවික්‍රම නැහැ. ඔව් ඉතින් මට හැමදෙස්සෙම ප්‍රශ්නේ මතුවෙන්නේ සංචිතයත් වල 24ක සංචිතය 15ක සංචිතයක නැති වෙන්නේ ඔකේ ඉඳ තියෙන්න පුළුවන්. හැබැයි 24ක සංචිතයක ලංකාවේ ලෙෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් නැහැ කියන එක මට ලොකු ප්‍රශ්නයක්. දුවින්දු තිලකරත්න ඉන්න එංගලන්තයේ ඕන අවශ්‍යතාවයක් දුවින්දු තිලකරත්න ඉංග්ලන්ත වල ඉන්න. ඔව්. හැබැයි මට ඒකට මට හිතා ගන්න බෑ ඇයි එක්කෝ අපේ ලංකාවේ ක්‍රිකටර්ස්ලා නැහැ. ඒ ලෙවල් එකේ හැබැයි ඒකත් නැති වෙන්න බෑ. මොකද ප්‍රවීන් ජයවික්‍රම තමයි හොඳම ලෙෆ්ට් ආර්ම් ස්පිනර්. හැබැයි ලෙෆ්ට් ආර්ම් ස්පිනර්ස්ලා ඉන්නවා. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. පිටිකරුවන් පිළිබඳව යමක් කතා කරමු. දැන් පිටිකරුවන් විදියට ඉන්නවා කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, ඒ වගේම පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල වගේ ක්‍රීඩකයෝ ඉන්න පිටිකරුවන් විදියට. මොකද හිතෙන්නේ පිටිකරු ලැයිස්තුව බැලුවම මේ එංගලන්ත සංචාරයේ? පිටිකරු ලැයිස්තුව හොඳයි. ලොකු පළපුරුද්දක් නැහැ. ඒ පළපුරුද්දේ අඩුවක් තමයි මතුවුණොත් බංග්ලාදේශ සංචාරය වගේ පළපුරුද්දේ අඩුවක් මතුවුණොත් තමයි අපිට බැටිං වල ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඔබ හිතන්නේ කවුද පළපුරුද්දක් ඇති කරන්න නම් මෙතනට එකතු කරන්න ඕනේ කියලා ඔබේ මතය මොකක්ද? ඇන්ජලෝ හිටියන හොඳයි කියලා. හැබැයි ඇන්ජලෝ පෞද්ගලික හේතු නිසා ඔහු අවైలබල් නැහැ. දෙමුත් කරුටාත් මම දන්න පළපුරුදු ක්‍රීඩකයෙක් විශේෂයෙන් එංගලන්තේ ඒ වගේ ක්‍රීඩකයෙක් සංචිතේ ඉන්න එක මම හිතන්නේ හොඳයි. ලහිරු තිරිමාන එළින ක්‍රීඩකයෙක් ලොකුවට කියන්නේ මොකද අපි ඩොමෙස්ටික් ක්‍රිකට් ලොකුවට ගහලා නැති හින්දා ලොකුවට ඒක කියන්න බෑ. හැබැයි මේ යන ට්‍රෙන්ඩ් එකේ පළපුරුදු ක්‍රීඩකයන්ගොත් මම හිතන්නේ ඩොමෙස්ටික් එකේ ලොකුවට ක්‍රීඩා දෙක ඉස්සරහට ක්‍රීඩා කරන එකක් නැහැ. එතකොට මම මේ බලාපොරොත්තු වෙන පළපුරුද්ද මම හිතන්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි මමත් පොඩ්ඩක් ක්‍රිකට් බලන්න වෙන්නේ ඉදිරි ටුවර්ස් ටික. තුන්නිරයව ක්‍රීඩකයන් විදියට දසුන් ශානක, චාමික කරුණාරත්න, ඒ වගේම තමයි ධනංජය ලක්ෂාන්, ඉසුරුදාන වගේ ක්‍රීඩකයන් 4 දෙනෙක් ඉන්නවා මේ මද වේගයෙන් පන්දු යවලා පිට අසුරවන්න පුළුවන් ක්‍රීඩකයෝ 4 දෙනෙක් ඉන්නවා තුන්නිරයව ක්‍රීඩකයෝ විදියට මේ සංචිතය ඇතුලේ. ධනංජය ලක්ෂාන්ට අවස්ථාවක් ලැබිලා තිබෙනවා සංචිතගත වීමට. මේ ගැනත් මොකද හිතෙන්නේ ජයන්? ඔහු තමයි LPL තරඟාවලියේ නැගියන ක්‍රීඩකයා බවට පත් වුණේ. මම හිතන්නේ විශේෂයෙන් එංගලන්තේ උඩ හොඳ අවස්ථාවක්. මොකද බංග්ලාදේශ වල අපිට ස්පින් ඕල් රවුන්ඩර්ස් ලව ගස්සන්න පුළුවන්. පනිඳු හසංග, ධනංජය ඩි සිල්වා, රමේෂ් මෙන්ඩිස් ස්පින් ඕල් රවුන්ඩ් ඔප්ෂන් එකට අපිට යන්න පුළුවන් ලේසියෙන්ම. අපේ පාර්ට් ටයිම් ස්පිනර්ස්ලා ඉන්නවා ධනුෂ්ක ගුණතිලක. හැබැයි අපි එංගලන්තයට ගියාම පාර්ට් ටයිම් ස්පින් ඔප්ෂන් එකට වඩා පාර්ට් ටයිම් පේස් ඔප්ෂන් එක ගොඩක් යූස්ෆුල් වෙනවා. කියපු නම් 4 දෙනා අනිවාර්යෙන් වැදගත් වෙනවා. එතනින් තමයි මම හිතන්නේ ටීම් එකේ බැලන්ස් එක අපේ බෝලිං ඕල් රවුන්ඩර් හරි බැටිං ඕල් රවුන්ඩර් ඒක දසුන් ශානකද ධනංජය ලක්ෂාන්ද ඉසුරුදානද කියන එක අපිට හරියටම කියන්න බෑ. හැබැයි හොඳ අවස්ථාවක්. මොකද උන්ට කැපී පෙනෙන්න මේ බැට් කරන්න බෝල් කරන්න කැපී පෙනෙන්න අවස්ථා හම්බ වෙයි කියලා මම හිතනවා විශ්වාස කරනවා මේ සටුවරේ. ඒ වගේම තමයි මේ දඟපන්දු යවමින් පිටිකරණයේ දෙන්න පුළුවන් ක්‍රීඩකයෝ කීප දෙනෙකුත් මේ සංචිතේ ඉන්නවා. විශේෂයෙන් චරිත් අසලංකව කැඳවලා තියෙනවා මේ සංචිතේට. වනිදු හසරංග, ඒ වගේම තමයි රමේෂ් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ වගේම තමයි දඟපන්දු යවන්නන් විදියට ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය ඉන්නවා.
ඉස්සලම් අපි මේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන්න පුළුවන් දඟපන්දු යවන්නන් පිළිබඳව කතා බහ කරොත් විශේෂයෙන් චරිත් අසලංක වගේ ක්‍රීඩකයෙක් සංචිතයට ඇවිල්ලා තියෙනවා එංගලන්ත සංචාරයට. මොකද හිතෙන්නේ ජාන්? මම හිතන්නේ චරිත වැඩිපුරම ඒ කියන්නේ දනන්ඩ ඩිසිල් වගේ බැටිං ඕල්රවුන්ඩර් කෙනෙක්. ඔහුගෙන් ප්‍රතිකරණය තමයි වැඩිම බලාපොරොත්තු වෙන්නේ. ඒ දාන ගමන් පන්දු ඕවර වන් ඩේ වල ඔහුට ඔහුගේ පන්දු ඕවර හොඳට පන්දු යවන්න පුළුවන් වැඩි ලකුණු නොදී. හැබැයි ඒ වගේ ස්ථාන ප්ලේයිං 11 එකේ ස්ථාන අඩුවේ. ස්පින් බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක්. ඒතර චරිත අසලංක ටීම් එකට එනවා නම් අනිවාර්යෙන් බැට්ස්මන් කෙනෙක් වෙනුවට එන්න ඕනේ. ඒක රමේෂ් මෙන්ඩිස් ද දනන්ජ ඩිසිල්වාද පැතුම් නිස්සංකද කියලා කියන්න බෑ. හැබැයි ඒ වගේ ස්ථානයකට තමයි මම හිතන්නේ ඔහුට ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි අපිට මෙතන මැච් 6ක් තියෙනවා. T20 3යි one day 3යි. ඒ වගේම වෝම් අප් මැචස් දෙකක් තියෙනවා. ඒත් ඒ වෝම් අප් මැචස් වල මම හිතන්නේ හරියට බලා ගන්න පුළුවන් කවුද ෆෝම් එකේ ඉන්නේ. ඒකට එළියේ හැමදෙස්සම බැට්ස්මන් කෙනෙක් ඉද්දිත් මැදින් බැට්ස්මන්ටත් පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. එළියේ ආවල් ක්‍රීඩකෙක් ඉන්නවා. එතන මම පර්ෆෝම් කරන්න ඕනේ කියන ප්‍රෙෂර් එකත් පොඩ්ඩක් තියෙනවා. ඔබ සෑහීමකට පත් වෙනවද සංචිතේ ඉන්න මේ දඟපන්දු යවන්නන් ගැන? ඔව් මම ඒ දඟපන්දු යවන්නන්ගේ වේරියේෂන් එක අතර හොඳයි. දනන්ජ ඩිසිල්වා, රමේෂ් මෙන්ඩිස් ඒගොල්ලෝ ඔෆ් ස්පිනර්ස් ලැබේ වෙනස් විදිහට පන්දු යවන. කියලා දනන්ජ ලක්ෂාන් සඳකන් සහ වනිදු හතරක දඟපන්දු යවන්නන් විවිධාකාරයි. හැබැයි ඒ ඔක්කොම වැඩිපුර ඒගොල්ලෝ පන්දුව දඟ කවන්නේ පිටිකරුගේ ඇතුළට. වනිදු හසරංගත් ගුග්දේ තමයි හො වැඩිම කන්ට්‍රෝල් තියෙන්නේ. එළියට යවන පන්දු යවන්නේ නැහැ. ඒ ආයත් ඔතන ස්පෙෂලිස්ට් ස්පිනර් කියලා අපි හැටියට ක්‍රීඩකෙක් ක්‍රීඩා කරනවාද නැත්නම් ඕල් රවුන්ඩර්ස්ලා හැටියට වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස් කියන ඔප්ෂන් එකට යනවාද කියලා මම හිතන්නේ මේ බෝලිං බැටිං ලයින් අප් එක ගත්තොත් අපිට ස්පින් බෝලිං පැත්තෙන් ගත්තොත් හොඳ ස්පින් ඕල් රවුන්ඩර්ස්ලා කීප දෙනෙක් මේ සංචිතේ ඉන්නවා. චරිත් අසලංක, දනන්ජ ඩිසිල්වා, රමේෂ් මෙන්ඩිස්, වනිදු හසරංග. ඒතර මම හිතනවා ඔවුන්ගෙන් ලොකු සහයක් අපිට දෙන්න පුළුවන් කියලා ස්පින් බෝලිං ඩිපාර්ට්මන්ට් එකට. ඒතර ඒකෙන් අපිට පේස් එකට ලොකු ෆෝකස් එකක් දෙන්න පුළුවන්. ඒතර ෆාස්ට් බෝලර්ස්ලා අපිට හොඳ ස්පෙෂලිස්ට් ෆාස්ට් බෝලර්ස්ලා තෝරාගෙන අපිට මේ තරංගාවලියට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. වේග පන්දු බලෑනී ගැන මොකද හිතෙන්නේ? සාමාන්‍යයෙන් එංගලන්තය කියලා කියන්නේ ටිකක් තනතිරු වේග පන්දු යවන්න වාසිදායක තත්ත්වයන් තමයි තිබෙන්නේ. මොකද හිතෙන්නේ ජාන් මේ සංචිතේ ඉන්න මේ වේග පන්දු යවන්නන් ගැන? එතන ආයේ එතන හොඳ බැලන්ස් එකක් තියෙනවා. එතන එක නමක් මට මිස් වුණා, ඉෂාන් ජයරත්න. මම හිතන්නේ පළවෙනි සැරේට ඔහු කියන්නේ අර කියපු එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක් අවුරුදු ගානක් ඩොමෙස්ටික් ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුට ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් දානමෙන් පාල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. ඔව්. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක් මේ නැෂනල් ටීම් එකට එනවා කියන්නේ කලින් කරපු ආයෝජනයක් දැන් ඒකේ ඵල අපි දැන් ලබනවා. ඔහුට මම හිතන්නේ පළපුරුද්දක් තියෙනවා. ඉතින් අපි දන්නේ අවස්ථාවක් හම්බ වෙන්නේ නැද්ද කියලා. හැබැයි ෆාස්ට් බෝලිං බලෑනිය ගත්තොත් හොඳ අපි දැක්ක දුෂ්මන්ත ශම්මීර හොඳටම පන්දු යවුවා බංග්ලාදේශ වල. මම හිතන්නේ ෆාස්ට් බෝලිං පැත්තෙන් අපි ඉන්න හොඳම ෆාස්ට් බෝලිං යුනිට් එකක් තමයි මෙතන ඉන්නේ. ලහිරු කුමාරගේ මම හිතන්නේ තාම ආබාධයක් තියෙනවා. නැත්නම් මම හිතන්නේ ඔහු හොඳ ඇඩිෂන් එකක් ලහිරු කුමාර ඉදිරියට මම හිතන්නේ අපිට එක් දින තරංගවලට ගේන්න පුළුවන් නම් හොඳයි කියලා. දැන් මේව බැලුවම මේ සංචිතය ලබන 8 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් යාමට නියමිත තිබෙනවා. පළවෙනි තරඟයේ පැවැත්වෙන පුහුණු තරඟ දෙකක් පැවැත්වෙනවා. ජයන් මේ පුහුණු තරඟ දෙක පැවැත්වෙන්නේ පළවෙනි තරඟයේ පැවැත්වෙන්නේ ලබන ජූනි මාස 18 වෙනිදා කෙන්ට් කණ්ඩායම සමග. ඒ කියන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා නියෝජනය කරපු කණ්ඩායම අරවින්දට කිව්වේ කෙන්ට් දෙවිය කියලා. මං හිතන්නේ ඒතරම්ම දස්කම් දක්වපු ක්‍රීඩකයා අරවින්ද නියෝජනය කරපු ප්‍රාන්ත කණ්ඩායමත් එක්ක තමයි තියෙන්නේ පළවෙනි පෙරපුහුණු තරඟය. කැන්ටබරියේදී තමයි පැවැත්වෙන්නේ ජූනි 18 වෙනිදා. මේ ක්‍රීඩාංගණය ගැන මොන හරි අත්දැකීම් තියෙනවද අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න? ජයන් ඔබ ගිහලා තියෙනවද කැන්ටබරි පැත්තේ? ඔව් අපි ඒ ටීම් under 19 සංසාර දෙකක් තිබ්බා. ඒකේ කැන්ටබරි කැන්ට් වල ක්‍රීඩා කරා. අපි ගහන මැච් ටික ඔක්කොම ගහන්නේ
එංගලන්තේ දකුණු වෙරළ තීරු ආසන්නව. ඒ කියන්නේ South of England. එක තරඟයක් විතරක් මේ ඕවල් ක්‍රීඩාංගණයේ තිබෙනවා. ඕවල් එකයි ඕවල් එකත් ලන්ඩන් වල, තව එකක් තියෙනවා ඩරම් වල, චෙස්ටර් ස්ට්‍රීට්. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් කාලගුණය දේශනය ගත්තොත් පොඩ්ඩක් උඩට යන්න සීතලයි, දකුණේ පොඩ්ඩක් රස්නේ වැඩි හින්දා අපිට ටිකක් ලේසි. ග්‍රවුන්ඩ්ස් උත් මම හිතන්නේ අපේ ක්‍රිකට් විලාශයට පොඩ්ඩක් සුදුසුයි කියලා අරින්දත් ගොඩක් සාර්ථක ගුණය කෙන්ටවල. මම හිතන්නේ අපිට බැට්ස් අපේ නෝමල් ගේම් එක අපිට හදාගෙන ලේසියෙන් බැටිං පැත්ත ගත්තොත් විශේෂයෙන් බැට්ස්මන්ලට ලකුණු රැස් කරගන්න පුළුවන් ග්‍රවුන්ඩ්ස් ටිකක් තමයි අපිට තියෙන්නේ. බැට් කරන්න හොඳ අවුට්. එංගලන්තේ එක දෙයක් ග්‍රවුන්ඩ්ස් ගත්තොත් සාමාන්‍යයෙන් ගොඩක් ලොකු නැහැ. යාර 60 බවුන්ඩරීස් තමයි ගොඩක්. ඒවා ඉතින් සමහර බවුන්ඩරීස් වල එක ළඟ පැත්තක් තියෙනවා. තව විශේෂයක් තමයි එංගලන්තේ විකට් ප්‍රැක්ටිස් ක්‍රීඩා කරන මැච් ක්‍රීඩා කරන තීරු ගොඩාක් තියෙනවා. එතකොට එක බවුන්ඩරි ලයින් එකේ ඉඳන් අනිත් බවුන්ඩරි ලයින් එක, ඒ කියන්නේ කවර් පොයින්ට් ස්වීපර් කාවෙන් ඉඳන් ඩීප් ස්ක්වයර් ලෙග් වෙනකම් වගේම විකට් තියෙනවා. එතකොට පන්දුව ඉතා ඉක්මනින් විකට් දෙපැත්තට දුවනවා 4 සීමාව දක්වා. ඒකට බැට් කරන්න හරි ලේසි. හැබැයි සෙට් වෙන්න විකට් එකෙන් බැට්ස්මන් කෙනෙක් සෙට් වෙන්න ටික වෙලාවක් යනවා. තනතිරු අඳුන ගන්න ඒ වෙලාව මුලින්ම ගත්තොත් මම හිතන්නේ අපේ පිටිකරවන්ට ලකුණු රැස් කරගන්න හොඳ සංචාරයක් කියලා මම හිතනවා. ඒ වගේම තමයි පළමු එක්දින ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ කාඩිෆ්ෆි සොෆියා ගාඩන්ස් ක්‍රීඩාංගණයේ. මේකෙදි තමයි ශ්‍රී ලංකාව ලෝක කුසලාන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියත් ආරම්භ කළේ නවසීලන්තයේ සමග. ඒ වගේම තමයි මේ ක්‍රීඩාංගණයෙන් තමයි ශ්‍රී ලංකාව 2019 දී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් තරඟයත් පැවැත්වුණේ. අපි දැක්කා පළවෙනි තරඟය නම් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. දෙවෙනි තරඟ ජයග්‍රහණය කරා සොෆියා ගාඩන්ස් ක්‍රීඩාංගණයේ. මොකද ඉතින්නේ පළවෙනි 2020 තරඟයේ දිවා රාත්‍රී තරඟයක් විදිහට තමයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මේ සොෆියා ගාඩන්ස් ක්‍රීඩාංගණය නැත්තම් මේ කාඩිෆ් නැත්තම් වේල්ස්, එංගලන්තයේ වේල්සී තමයි පැවැත්වෙන්නේ. මේ ක්‍රීඩාංගණය ගැන ඔබේ අත්දැකීම් බොහොමයක් ඇති. සාමාන්‍යයෙන් කොළ පාට තනතිරු තමයි ලැබෙන්නේ. ඒකත් කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඔකේ කොළ පාට තනතිරු වලත් ක්‍රීඩා කළා තියෙනවා, දඟ කැවෙන තනතිරු වලත් ක්‍රීඩා කළා තියෙනවා. මොකද මම හිතන්නේ එංගලන්තේ දඟ පන්දු යවන්නන් වැඩි හරයක්ම මේ වේල්ස් ප්‍රාන්තයෙන් තමයි බිහි වෙන්නේ. මොකද ඔවුන්ගේ තනතිරු යන්න පාවිච්චි වෙන දඟ පන්දු යවන්නන්ට උපකාරී වෙනවා. මම දන්නේ මේ මොන වගේ තනතිරුවක් අපිට ලැබෙයිද කියලා. හැබැයි ආයෙත් ඒවා පොඩි ග්‍රවුන්ඩ්ස්. ඒකට විකට් එකේ රැඳී සිටියොත් ලකුණු ලබා ගන්න හරි ලේසි. එංගලන්තේ එක දෙයක් විකට් එකේ ඉන්න බැටිං ලේසි වෙනවා. අපි සමහරලාට සබ් කොන්ටිනෙන්ට් එකේ විකට්ස් වල ඉන්න බැටිං අමාරු වෙනවා. මොකද විකට් එක ස්ලෝ වෙනවා, පන්දුව සොෆ්ට් වෙනවා, දඟ කැවෙන්න පටන් ගන්නවා. එංගලන්තේ විකට් එකේ රැඳී ඉන්න බැටිං ඇත්තටම ගොඩාක් ලේසි. කාඩිෆ්දී පැවැත්වෙන තරඟයට මම හිතන්නේ විශාල ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තිබෙයි. මොකද විශාල පිරිසක් වේල්ස් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් ඔවුන් තරඟේ නරඹන්න අනිවාර්යයෙන්ම පැමිණේවි කියලා විශ්වාස කරනවා. මේ තරඟයේත් ඔවුන්ටත් කාලයකට පස්සේ මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය දැක ගන්න පුළුවන් කමක් ලැබෙනවා. තුන්වන 2020 තරඟයේ පැවැත්වෙන්නේ සවුත්හැම්ප්ටන් රෝස් බෝල් ක්‍රීඩාංගණේ. මේකත් ටිකක් ශ්‍රී ලංකාව මේ 2019 ලෝක කුසලානේදී අවසන් පෙරපුණු තරඟයේ ඔස්ට්‍රේලියාවත් එක්ක පැවැත්වුණේ මෙන්න මේ ක්‍රීඩාංගණේ. ඒ ආවරණයට මමත් ගියා. දැන් මේ සවුත්හැම්ප්ටන් රෝස් බෝල් ක්‍රීඩාංගණයේ මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? මේ 2020 තරඟයේ දිවා තරඟයක් විදිහට තමයි පැවැත්වෙන්නේ. මේ ක්‍රීඩාංගණය ගැන මොකක්ද කියන්න පුළුවන් ජයන්ට? සාමාන්‍යයෙන් පොඩි කියන්නේ ෆාස්ට් බෝලර්ස්ට වැඩි පොඩක් රෙසිස්ටන්ස් එක තියෙනවා. පොඩ්ඩක් අපි කියන්නේ ටෙනිස් බෝල් බවුන්ස් එකක් කියලා. බෝලේ පොඩක් රැඳිලා ඉපිලෙන්නේ. එකපාරට බැට් එකට එන්නේ නැති ස්වභාවයක් තියෙන්නේ. හැබැයි ඒකට අපි පොඩ්ඩක් හුරු නම් පස්සේ බැට් කරන්න ලේසි. ඉතින් අර බෝලර්ස්ලට වුණත් තනතිරුවට ඇඩ්ජස්ට් වෙද්දි තමන්ගේ ලෙන්ස් අපි කොච්චරක් පන්දුව පතිත කරන ස්ථානය
අපිට හරියටම හදාගන්න වෙනවා. මොකද කාඩිෆ් වල බෝල් කරන ලෙන්ත් එකයි සවුතැම්ප්ටන් වල බෝල් කරන ලෙන්ත් එකයි අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒකට ඒකට අදාළ බෝල් කරන ෆීල්ඩ්ස් උත් වෙනස් වෙනවා. ඒකට ටුවර් කරද්දී දැන් අපි බංග්ලාදේශ සංචාරය ගත්තොත් අපි ගෙවුවේ ඔක්කොම ගෙවුවේ මීර්පුර වල. එතකොට සීරීස් එක පුරා බැට්ස්මන්ලටයි බෝලර්ස්ලටයි නායකයට වුණත් ප්‍රිපෙයාර් කරන්න හරි ලේසි. මොකද අපි දන්නවා අපි ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා. මේ වගේ ට්‍රැවලින් ටුවර්ස් ගත්තාම කියන්නේ එක මැච් එකක් එක වෙනුවකට ගහනවා ට්‍රැවල් කර කර මැච් ගහන්න උනාම ලොකු එක වෙනම ස්කිල් එකක් වෙනම ආර්ට් එකක් විකට් එකෙන් විකට් එකට කන්ඩිෂන් එක මැච් එකක් ඩේ නයිට් ඊළඟ මැච් එක ඩේ මැච් එක. ඒකට ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න පුළුවන් එක්සෙප්ෂනල් again හොඳ ප්ලේයර්ලට පෙරහුරුවක් තියෙන නිපුණත්වයක් තියෙන ප්ලේයර්ස්ලට. ඉතින් එතන තමයි මම කියන්නේ අර එක්ස්පීරියන්ස් එක ඇට්ලීස්ට් ඩ්‍රෙසිං රූම් එක්ස්පීරියන්ස් එකක් තිබ්බනම් අපිට ඒ සිටුේෂන්ස් වලට මුහුණ දෙන්න ලේසි වෙයි කියලා. ඒ වගේම පළමු එක්දින තරඟය පැවැත්වෙන්නේ චෙස්ටර්ලි ස්ට්‍රීට් නැත්නම් ඩරම් මීදී තමයි පළවෙනි තරඟය පැවැත්වෙන්නේ එක්දින තරඟය. ඩරම් සාමාන්‍යයෙන් අපි තරඟ දෙකක් පැවැත්වුණා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක් තරඟයක් අපි පරාජයටපත් වුණා. කොදෙව් තරගේ ජයග්‍රහණය කරා. ඒ වගේම තමයි අපි දකුණු අප්‍රිකාව සමග පැවති තරගේ පරාජයටපත් වුණා. මේ ක්‍රීඩාංගණය ගැන මොකද කියන්න තියෙන්නේ? සීතලයි. දරම් කියන්නේ සීතල පැත්ත. ඒකට ඒකට හුරු වෙන්න වෙනම කියන්නේ ෆීල්ඩ් එකේ ඉන්න උනත් මම දන්නේ දැන් අපි යන්නේ ජූනි මැද හරියේ. හැබැයි එංගලන්තේ සම කියන්නේ ඒක ඉක්මනට වෙනස් වෙනවා. එක දවසක් අවුව පායලා තියෙනවා. ඊළඟ දවසේ ගොඩාක් සීතලයි. හුලංගුත් එක්ක සීතලයි. ඒතර ඩරම් කියන්නේ වගේ පැත්ත. ඒතකොට ෆාස්ට් බෝලර්ස්ලා හුලඟත් බලලා බෝල් කරන්න ඕනේ. අනිවාර්යෙන් ෆාස්ට් බෝලර්ස්ලා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන ග්‍රවුන්ඩ් එකක් මේ මැච් එක දෙනන්න නම් අපේ ෆාස්ට් බෝලර්ස්ලා මේ මැච් එක හොඳට බෝල් කරන්න ඕනේ ඩරම් මැච් එක. ඒ වගේම තමයි ඕවල් ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ටිකක් වාසනාවන්ත ක්‍රීඩාංගණයක් විදිහට තමයි සැලකෙන්නේ. සරේ ක්‍රීඩාංගණය නැත්නම් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. මේ ගැන මොකද හිතෙන්නේ? මේ තරඟයේ දෙවනි එක්දින තරඟය පැවැත්වෙන්නේ මේක තමයි. ඒකත් හොඳ බැටිං විකට් එකක්. ඒ ග්‍රවුන්ඩ් එක ගහන විකට් එක අනුව එක පැත්තක් දික් වෙන්න පුළුවන්, එක පැත්තක් බවුන්ඩරි එක ළඟ වෙන්න පුළුවන්. බට් විකට් එක බැටිං වලට ගොඩාක් හොඳයි. මම හිතන අපිට හොඳ මෙමරිස් තියෙන ග්‍රවුන්ඩ් එකක් ඕවල් එක. ඉස්සරින් නම් ගත්තොත් අපි ටෙස්ට් වන් ඩේ ක්‍රිකට් වල හොඳටම කරපු ග්‍රවුන්ඩ් එකක් ඕවල් එක. ඒ වගේම තමයි අපි 2019 ලෝක කුසලානෙත් අපිට ජයග්‍රහණයේ පෙනි තියෙද්දි තමයි අපෙන් ජයග්‍රහණය ගිලී ගියේ ඕස්ට්‍රේලියානු තරඟය. මම හිතන්නේ අපිට ජයග්‍රහණය කරන්න තිබුණු තරඟයක් තමයි මේ විදිහට මගහැරී විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලන්ඩන් නවට ජීවත් වෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් මේ තරඟයට ශ්‍රී ලංකා දජත් රැගෙන එනව බවට අපිට විශ්වාසයෙන් තියන්න පුළුවන්. ඉතින් අපි ඒ අයටත් කියනවා ශ්‍රී ලංකාවට මේ වෙලාවේදී ශක්තිය දෙන්න එන්න කියලා, ක්‍රීඩාංගණයට ඇවිල්ලා ශක්තිය දෙන්න කියලා අපේ කණ්ඩායමට. අවසන් තරඟය පැවැත්වෙන්නේ ජයන් මේ බ්‍රිස්ටල් ක්‍රීඩාංගණය. ඉතාම කුඩා ක්‍රීඩාංගණයක් මේ බ්‍රිස්ටල් ක්‍රිකට් ක්‍රීඩාංගණය කියලා කියන්නේ. මේ ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානේදී තරඟ දෙකකට මුහුණ දෙන්නට සූදානම්ින් හිටියා. දෙකම වැස්සෙන් සේදී ගියා. විශේෂයෙන්ම බංග්ලාදේශ තරඟය සහ පාකිස්තාන තරඟය, මේ තරඟ දෙකම වැස්සෙන් සේදී ගියා. ටිකක් වර්ෂාව අධික ප්‍රදේශයක් මේ බ්‍රිස්ටල් කියලා කියන්නේ. මමත් ගහන්නට කියන්නේ ඒ ටීම් මැච් එකක් ඒකත් ඇස්ස මම බ්‍රිස්ටල් ගහලා එක්ක ගහන්න ගිය මැච් හරි බලන්න ගිය මැච් ඔක්කොම මහලා තිනවා. ඉතින් තාම ග්‍රවුන්ඩ් එක ගැනව පිච් එක ගැනව අත්හදා බැලීමක් නැහැ. මොකද හැම එකක්ම බහලා තින්නේ. ඔව් ඊටම කුඩා ක්‍රීඩාංගණයක්. මේ අපි කියන්නේ මේ අතරේ අය පාරවල්ලෙම වැඩිපුර දැක ගන්න පුළුවන් මේ තරඟේ පැවැත්වුණොත් මේ තරඟේ. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා සංචිතය ගැනත් අපි කතා බහ කළා. දැන් මේ අවසානයේදී කණ්ඩායම එංගලන්තයට 8 වෙනිදාට යාමට නියමිතව තිබෙනවා. ඔබ ක්‍රිකට් ක්‍රීඩකෙක්, පුහුණුකරුවෙක් විදිහට මොකක්ද අපේ මේ කණ්ඩායමට දෙන උපදෙස් තරඟාවලියට යන්නට කලින්? මම හිතන්නේ මම ක්‍රීඩකයන් පැත්තෙන් කියන්නේ මේ
එකට එක්කහු වෙලා ගහන්න කියලා මේ මං හිතන්නේ මේ කන්ට්‍රැක්ට් ප්‍රශ්නය ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන් කට්ටිය මේ එක්කහු කරගෙන දෙනවා කාලයකට පස්සේ දැක්කේ ට්‍රේලර් 38ක් දැන් ඉන්නේ මෙතන 24ක් ඉන්නවා එක්කහු වෙලා ඒ කියන්නේ ඔබ කියන්නේ ආශිර්වාදයක් කියලාද මේක වෙස් වලා ගත්තේ ඔව් ඇත්තට ඔව් ධනුෂ් මේ බානුකරාට පක්ෂ ෆිට්නස් කරනවා ට්‍රේලර් 38 දෙනෙක් එක්කහු වෙලා තනියෙන් ඒ කියන්නේ තනිලියුමකට අත්සනක් ගහලා තියෙනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල කාලයකට වෙච්ච නැති දේවල් ටිකක් වෙනවා ඉතින් මම කියන්නේ ඒක හොඳයි කියලා ඒක පදනමක් කරගෙන මම හිතන්නේ අපි ක්‍රිකට් පිටියට ඒක ගෙනහිල්ලා මම අර බංග්ලාදේශ වල කියපු දේ තමයි කියලා දෙන්නේ මම හිතන්නේ සිලෙක්ටර්ස්ලා ක්‍රිකට් කමිටි එකෙන් පාලක මණ්ඩලයෙන් කෝචර්ස්ලා මෙතන අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයොත් ප්ලේයර්ස්ලාට චැලෙන්ජ් කරලා දෙනවා ලකුණු ගහන්න මේ කන්ට්‍රැක්ට් ගැන කතා කරන්නේ නැතුව මැච් දිනවල පෙන්නන්න කියලා කියනවා මම කියන්නේ ඔන්න එක වෙලා මැච් දිනවල පෙන්නන්න කියලා බානුකට මොකද කියන්නේ ඔබ උපදේශක් දෙනවනම් බානුකට මම කියන්නේ මහත් බානුකට ටැලන්ට් තියෙනවා ඒතේ තරම් බානුකට මහන්සි වුණොත් මම හිතන්නේ බානුකට මේ ටීම් එකට එන්න පුළුවන් කියලා හැබැයි මම එකම මම දන්නවා ප්ලේයර් කෙනෙක් හැටියට අපි දුක් වුණාම අපිට හිතෙනවා ඔගේ කනස්සල්ලටපත් වෙනවා කනගාටුයි ඒකත් ධනාත්මක පැත්තට ගන්න කියන කවුරු හරි අපිව තල්ලු කරනවා නම් අපි ඒක පාවිච්චි කරලා අපි තවත් මහන්සි වෙලා අපිට ගහන්න හම්බ වෙන එක නැති එක මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට සිලෙක්ෂන් එක මට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් කියලා හිතාගෙන තමයි මම ට්‍රේන් කරේ කොච්චර දුක් වුණත් කොච්චර ආවේ නැති වුණත් සමහරවිට මම ෆේල් වෙනවා මම ඩිසපොයින්ට් වෙනවා මගේ පර්ෆෝමන්ස් ගැන හැබැයි ඒකත් මම පාවිච්චි කරන්නේ තව මහන්සි වෙන්න කවුරු හරි මම හොඳ නැහැ කියලා කියනවා නම් මම තවත් මහන්සි වෙනවා මම හිතනවා නම් මම හොඳ නැහැ කියලා මම තව මහන්සි වෙනවා ඒක විතරයි මට බානුකට නෙමෙයි මම හිතන්නේ ක්‍රිකට් ගහන ඕන කෙනෙක්ට උපදෙසක් හැටියට මම දෙන්නේ කාර්යබහුල මොහොතක ඔබ අපේ වැඩසටහනත් එක්ක එකතු වීම ගැන යලිත් වරක් ස්තුතිවන්ත වෙනවා ජයන්ට ජයන් අපි ඉදිරියේදීත් ඔබ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා එංගලන්ත සංචාරය අතරවාරයේදී මේ තොරතුරු බෙදා හදා ගන්නට අපේ ප්‍රේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා අපි කියනවා උන්ට අපේ Facebook පිටුවත් ඒ වගේම තමයි YouTube නාලිකාවත් subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න අපි තොරතුරු ගෙනෙන්නට සූදානම්ින් ඉන්නවා ක්‍රිකට් පිටියේ වෙන්නේ මොනවද ඒවා එසනින්ම අපි තොරතුරු වාර්තා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න කියන කාරණාව ඔස්සේ ජයන් අවසාන වශයෙන් මොකක් කර කියන්න තියෙනවද අපේ ප්‍රේක්ෂකයන්ට නෑ මම හැමදාම දෙන මෙසේජ් එක තමයි සීරියස්යක් ප්ලේයර්ස්ලට සපෝට් කරන්න ගියා ටීම් එකට අපි මේක එකට යන ගමන කෝචර්ස්ලා සිලෙක්ටර්ස්ලා බෝඩ් එක ප්ලේයර්ස්ලා ප්‍රේක්ෂකයෝ අපි ඔක්කොම එකම බෝට්ටු ඉන්නේ ඒකට එකම බෝට්ටේ අපි එකම පැත්තට අනිවාර්යෙන් යන්න ඕනේ කියලා මේ ගමන තරණය කරමු හැමෝම එකතු වෙලා ඒ පණිවිඩයත් එක්කම එමනම් අපි අදට සමුගෙන යනවා එනම් යලිත් දවසක හමු වීමේ බලාපොරොත්තු වෙන රැඳී සිටි සියලුම දෙනාටම බොහොම ස්තුතියි Thank you.